යුද්ධය තුළ උපන්නෙමි. පැතිරුණ විල්යායද එහි තැනින් තැන හැකිලි නැවී තිබෙන එළවල්ද බොරළු පාරවල්ද ගම්සෝරේ ගස්වලින් යුතු වැටවල්ද මා උපන් ගම වූ පරන්තන්හි සුන්දරත්වය ඇති කරන ස්වභාවික පරිසරයේ නිර්මාණයන්ය. ප්‍රධාන මාර්ගය වූ ඒ නවයේ මාර්ගයත් පොනගරී මන්නාරම් පාරත් මුලතිව් පාරත් එක්වන සුන්දර කුඩා ගම්මානය වූයේ පරන්තන්ය. 1936 වසරේ සිට ගොවිතැන් කිරීමේ බලාපොරොත්තුවෙන් යාපනයේ සිට පැමිණි ජනතාව ක්‍රමක්‍රමයෙන් එම ප්‍රදේශයේ ස්ථිර වාසස්ථාන තනාගත්හ. ඔවුන්ගේ ජීවිත පිරී තිබුණේ ජාම් සරල බවින්ය. පරන්තන්වල සිට දකුණු දෙසට කිලෝමීටර් 5ක දුරින් කිලිනොච්චි නගරයත් උතුරු දෙසට කිලෝමීටර් 6ක දුරින් අලිමංකඩ මුහුදේ පිරුණු කලපුවත් පිහිටා ඇත. පෙර කල වන්නේ සිට ඇද්දල සහ දැව ආදිය ගෙන එම් වැළැක්වීමේ අරමුණින් 1760 වසරේදී පෘතුගීසීන් අලිමංකඩ මුරු පොළක් ඇති කළ බවත් පසුව 1776 වසරේදී ලන්දේසීන් විසින්ද පසුව බ්‍රිතාන්‍යයන් විසින්ද 1952 වසරේ සිට ලංකාවේ පොලිසිය විසින්ද එම ස්ථානයෙහි සෝදිසි කිරීමේ මුර කපොල්ලක් පවත්වාගෙන එන ලදී. අලිමංකඩ ලුණු ලේවාය පරන්තන්හි රසායනික කම්වලත් ආදී පිහිටා තිබෙම නිසාත් පරන්තන් ලංකාවේ ප්‍රසිද්ධ ගමක් විය. ආයුධ සන්නද්ධ අරගලේ ආරම්භ වූ කාලයේ සිටම පරන්තන් යනු යුදමය වශයෙන් වැදගත් ස්ථානයකි. එහෙයින් නිතර කෝඩු අතහැර යන කුරුල්ලන්සේ පරන්තන් ජනයාගේ ජීවිතයත් බිඳී විසිරී යන්නට විය. මා උපන්නේද එවැනි වකවානුවකය. මාගේ පියා කන්දයියා සුබ්‍රමණියම් යාපනයේ අයකි. මව සින්නම්මා පරන්තන්වල ඉපද හැදී වැඩුණාය. මවගේ 17 වන වියේදී වැඩිමහලු දරුවා ලෙසින් මම උපන්නෙමි. මගේ අම්මාගේ තාත්තා වූ ස්වාමිනාഥන් පළපුරුදු දක්ෂ ගොවියෙකි. ආච්චි දැඩි අම්මාන් දෙවි භක්ත කාන්තාවකි. එහෙයින් මට ශිවකාමී යන නම තැබූ බව මගේ මව්පියෝ මා සමග පවසා ඇත. දෙමළ ජනතාවගේ ආයුධ සන්නද්ධ අරගලේ ආරම්භ වූ කාලයේ උපන් හේයින් මගේ ළමා විය වුණේ එහි බලපෑම් සමගින්ය. මගේ පියා සෙනෙහවන්ත නිහඬ මිනිසකි. දැඩි ලෙස කියවීමේ පුරුද්දකින් මගේ පියා ඉතිහාස කතා, ආගමික කතා මෙන්ම දේශපාලන දර්ශනයන් දක්වා බොහෝ දේ කියවයි. ඔහු තමන් කියවූ දේවල් ළමා කතා බවට හරවා රාත්‍රී කාලයේදී මට කියා දෙයි. මගේ මවගේ නව යොවුන් වියේදී උපන් මාහට බාල සහෝදරියෙක් සිටි හේයින් මම බොහෝ විට ආච්චිලාගේ ගෙදර සුරතලියට වැඩුණෙමි. පවුලේ පළමුවෙනි මිනිබිරිය හේයින් සියලු දෙනාම මා කෙරෙහි සෙනෙහස පෑහ. මගේ මවට සිටි එකම එක සහෝදරයා වූ මගේ මාමා උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවත් රජයේ රැකියාවක් පිළිබඳ උනන්දු නොවී ගොවිතැන ජීවිකා වෘත්තිය කරගෙන උන්නේය. මගේ සීයාගේ බාල සහෝදරයා එනම් පුංචි සීයා සේදුපතිය. ඔහු විවාහ නොවී තම වැඩිමහලු සහෝදරයාගේ පවුලේම සමාජිකයෙකු වියුක්ුන්නේය. මහත් දුෂ්කර ලෙස ශ්‍රමයේ වගුරා වැඩ කරන්නෙකු වූ ඔහු දැඩි ගතිගුණ ඇත්තෙක් විය. අපගේ මුළු පවුලේම පාලකයා ලෙස කටයුතු කළේ ඔහුය. ඊතරම් අධ්‍යාපනයක් ලබා නොසිටිමුත් ඔහුගේ ගතිගුණ සහ විනයගරුක ජීවන ක්‍රමය දැනටත් මට පුදුම සහගතය. ඔවුන් ළමුන්ව අපහදා වඩාගත්තේ තම ප්‍රාණයසේය. මගේ මව්පියන්ගෙන් හෝ වැඩිහිටියන්ගෙන් හෝ මම කිසි දිනක දඬුවම් නොලැබුවෙමි. එපමණක් නොව ඔවුන්ගේ මුවින් කිසිම දිනක මාවත සැර පෞරුෂ වදනක් එල්ල වූයේද නැත. ජල් යන හඬ නැගෙන ගෙච්චි බඳ ගොනුන් දෙදෙනෙකු ඇදගෙන යන කරත්තේ පිදුරු අතුරා ඒ මත පැදුරු එලා අපි පවුලේ සියලු දෙනාම එකතුව කරඩිප්පොක්කු හන්දියට ගොස් ඊශ්වරන් හෝ පරශක්ති හෝ සිනමා ශාලාවෙන් ආච්චි කැමති ශිවාජි ගණේෂන්ගේ නැතහොත් MGRගේ චිත්‍රපටයක අර්ථයක් නරඹා
ඉතිරි කාලය වැඩිහිටියෙකුගේ ඔඩුක්කුවේ නිදාගෙන ඉඳ නිවසට පැමිණීම සුන්දර මතකයන් බොහෝය. සෙනෙහස සපිරි ඔවුන්ගේ මඟ පෙන්වීම කුඩා වී සිට මා තුළ යම්කිසි නිදහස් ආකල්පයක් රෝපණය කර තිබින. සාමාන්‍ය ගොවි පවුලක ගැහැණු දරුවෙකු වුවත් ඔහු කිසිවිටකත් මාව යටපත් කර තම අදහස් හෝ සිරිත් මා තුළට බලහත්කාරයෙන් පැටවීමට උත්සාහ කරේ නැත. ඊට වෙනස්ව යමින් හොඳින් ඉගෙනගෙන ඉහළ තැනකට යා යුතු යනුවෙන් මාව දිරිමත් කළහ. ඔවුන්ගේ සිහිනය වූයේ එයයි. මම ප්‍රාථමික අධ්‍යාපනය සිට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවේ පරන්තන් හින්දු මහා විද්‍යාලයේදීය. මම සාමාන්‍ය පෙළ හදාරන කාලය දක්වා දුම්රිය ගමනාගමනය සිදු වූ හේයින් බොහෝ විට යාපනයේ ගුරුවරු සහ අපගේ ප්‍රදේශීය ගුරුවරු අපේ පාසලේ සේවය කළහ. තම සිසු සිසුවියන් තමන්ගේම දරුවන්සේ සලකා මඟ පෙන්වූ ගුරු බවතුන් මහත් රාශියක් අප පාසලේ වුන්හ. ඔවුහු ජීවිතය පිළිබඳ උසස් සිහින තම සිසුන් තුළ රෝපණය කළහ. ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට යා යුතු යන්නෙහි මම දැඩි අධිෂ්ඨානයක සිටියෙමි. එහෙත් රටේ වර්ධනය වෙමින් තිබූ යුද්ධ කුණාටුවට අපගේ සාධාරණ සිහිනයන් අසු වී ගසාගෙන යනු ඇතැයි මම ඒ මොහොතේ දැනගෙන නොසිටියෙමි. මම දැනුම් තේරුම් බියට පත්වන විට අපේ ගමේ ස්වභාවික ජීවිතයේ නිතර කැළඹීමට පත්වීම ආරම්භ විය. පාරේ නිතර තුවාක්කු වෙඩි ශබ්ද ඇසෙන්නට වීම සාමාන්‍ය දෙයක් බවට පත්විය. කවුදෝ වෙඩි තැබූ බවත් කවුදෝ මිය ගිය බවත් වැඩිහිටියෝ රහසේ කතා බහ කළහ. සමහර විට පාසල් වේලාව තුළදී මෙවැනි දේ සිදුවිය. එවිට මව්පියෝ පාසල් කාලය අවසන් වීමට පෙර තම දරුවන් නිවසට රැඳවාගෙන යති. පාසලේ කටයුතු එදිනට අවසන් වූ බව පවසා ගුරුවරුද පිටත්ව යති. කඩසාප්පු වසා දමා පාරවල් ජන ශූන්‍ය තත්ත්වයට පත්වෙයි. කුමන මොහොතක කුමක් සිදුවේද නොදැන මර බියෙන් දින ගණන් නිවෙස් වලට වී සිටින්නෙමු. මෙවැනි දේ සිදුවීමට හේතුව කුමක්ද යන නොදැන සිටි එම අවදියේ යුද්ධය යන අපේ කුඩා පිටකොඳු මතට මහත් බරක් පටවන්නට විය. මම 6 පන්ති ඉගෙන ගනිමින් සිටිද්දී අපේ අසල්වැසි ගම වූ කුමාරපුරම් වෙත ගොස් සිටියෙමි. මා ඉගෙන ගනිමින් සිටි පාසල පිහිටියේ එහිය. පන්ති ආරම්භ වී ටික වේලාවක් යද්දී පරන්තන් හන්දියේ පැත්තේ සිට දැඩි ලෙස වෙඩි ශබ්ද ඇසෙන්නට විය. ගුරුවරු වහාම පන්ති නතර කළහ. සියලු දෙනාම මහත් ඇතිගැන්මකට ලක් වුණා. සමහර සිසුහු අඬන්න පටන් ගත්තෝය. වෙඩි ශබ්දයේ මත අඩු වූ පසු ගුරුවරු වහාම නිවෙස් බලා දුවන මෙන් අපර නිවෙස් කරා යන ලෙස දැනුම් දුන්හ. මමද බියෙන් අඬමින් නිවසට පැමිණි විට එම වෙඩි තැබීම සිදු වී ඇත්තේ අපේ මිදුලේ බව මම දැනගත්තෙමි. අපේ මිදුලට රැස්ව උන් අසල්වැසියෝ කම්පණයෙන් ගල් ගැසී වුන්හ. අපේ නිවස පිහිටියේ ඒ නවයේ මාර්ගයේ ආසන්නයේය. අපගේ නිවසේ තාප්පේ කිසියම් සංවිධානයකට අයත් තරුණයෝ දෙදෙනෙක් පත්‍රිකා අලුවමින් සිටියේදී සිවිල් ඇඳුමින් මුර සංචාරයේ යෙදමින් සිටි හමුදාව ඔවුන් වෙත වෙඩි වර්ෂාවක් එල්ල කරන්නට පටන්ගත් විට එම තරුණයෝ තාප්පෙන් පැන අපේ නිවසට දුවන්නට ඇත. එක් තරුණයෙකුගේ හිසට වෙඩි පහර එල්ල වී ඇත්තේ අපේ මිදුලෙහිදීය. ඔහු එම ස්ථානයේදීම මිය ගොස්ය. අනෙක් තරුණයා අපේ නිවස පිටුපස පිහිටි දුම්රිය මාර්ගය ඔස්සේ දුවගෙන ගොස් ඇත. මෙම සිද්ධිය සිදු වූ මොහොතේ නිවසේ ආලින්දයේ මගේ ආච්චි හාල් පොළමින් සිටියාය. අනපේක්ෂිත මෙම සිද්ධිය හේතුවෙන් දින කීපයක් යනතෙක් ආච්චි කිසිවක් කතා නොකර වික්ෂිප්ත තත්ත්වයට පත් වුණාය. ආච්චිගේ බැල්ම අප තුළ ඇති කළේ භීතියකි. තම දැස් ඉදිරිපිට එම ප්‍රාණය ගැහි නිරුද්ධ වූ බවත් එම සිරුර හමුදාව ඇදගෙන ගිය බවත් ආච්චි පසුව පැවසුවාය. අපේ පාසලේ ඉහළ පන්තිවල ළමුන් උදෙසා නිතර සංවිධානවල නියෝජිතයෝ පැමිණ රැස්වීම් පැවැත්වීම සාමාන්‍ය දෙයක් විය. එහෙත් එම රැස්වීම් වලට මගේ පන්තියේ ළමුන් එක් කරගත්තේ නැත. රැස්වීම් පැවැත්වෙද්දී අපි කෑකොස්සන් ගසන බව පවසා අපව එළියට යවයි.
එහෙත් සිදුවන්නේ කුමක්ද යන දැනගැනීමේ උනන්දුව නිසාම නිවසට නොගොස් බාග පිටියේ එල්ලීගෙන එබී බලමින් සිටින්නෙමු. දවසින් දවස අලුත් නමින් යුතු සංවිධානවල අයියලා පැමිණ රැස්වීම් පවත්වති. කෝපයෙන් සහ ආවේගයෙන් කතා පවත්වති. අපේ පාසලේ ඉහළ පන්තිවල අයියලා සහ අක්කලා ඔවුන්ගෙන් ප්‍රශ්න අසති. සමහර දවස්වල මහා හඬින් කරන විවාද පැවැත්වේ. ඒවා අපිට අවබෝධ වූයේ නැතත් ඔවුන් රැගෙන එන ආයුධ සහ ඔවුන්ගේ අදිෂ්ඨානය පිරිමුහුණුද සිතෙහි ගැඹුරින් පළපදියම් වෙයි. ඒට පසු කාලවකවානුවේහි අපේ පාසලේ ඉහළ පන්තිවල ඉගෙන ගනිමින් සිටි බොහෝ සිසුන් අතුරුදහන් වන්නට විය. එයා අර සංවිධානය පුහුණුවට ගියා. අර සංවිධානය පුහුණුවට ගියා. යනුවෙන් රහසින් පන්තිවල සිසු කතා වෙති. එලෙස ගිය අයගේ ගෙවල් වල ඥාතීහු එක් රැස්ව මළගියක් මෙන් විලාපතිය අඬන දර්ශන දැකගත හැකි විය. අපේ පාසලේ උස වතුර ටැංකියේ සංවිධානවල පෝස්ටර් ඇලවීම සාමාන්‍ය දෙයක් විය. විවිධ සංවිධානවලට බැඳී සිටි සිසුන් අතර සර්ගකාරී බවක් ඇති වූ හේයින් ඉතාමත් කුළුපග මිතුරු සම්බන්ධතා ඇතියේ පවා ගැටුම් ඇති කරගෙන වෙන් වූහ. ඔවුන් අතර ගැටුම් හා දබර වීම පවා ඇති විය. සංවිධානවලට බැඳී සිටි අයගෙන් සමහරු පුහුණුව නිම කර ගමට පැමිණි අවස්ථාවේ ඔවුන් ස්වභාවය මුළුමනින්ම පාහේ වෙනස්ව තිබින. ගමේ වැදගත් අය පවා ඔවුන් කෙරෙහි ගෞරවයක් දක්වන තරමට ඔවුන්ගේ සමාජ ගෞරවය අධිකව තිබින. ඔයාලා හොඳට ඉගෙනගෙන දියුණු වෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි අරගලට එකතු වෙලා ඉන්නේ. හොඳට ඉගෙන ගන්නයයි. ඔහු කුඩා පන්තිවල ඉගෙන ගන්න අපට උපදෙස් දෙති. චිත්‍රපටවල එන වීරයන්ට වඩා ආයුධ සහිතව පාරේ ගමන් කරන එම තරුණයන් කෙරෙහි වන ආකර්ෂණය තරුණයන් තුළ අධික විය. ඔවුන් දැකීමත් ඔවුන් ආශ්‍රය කිරීමත් අනෙක් අය තුළ එක්තරා අන්දමක ඇගීමක් ඇති කිරීමට සමත් විය. ඔවුහුද ගෙදර සමාජිකයන් මෙන් අම්මේ තාත්තේ නංගී මල්ලි යනුවෙන් ජනතාවට ආමන්ත්‍රණය කරමින් කතා බහ කළහ. කිලිනොච්චි පොලිසියේ හමුදා කඳවුරක් බවට පත් කර තිබින. එය 1986 වසර වී හැකියේ මම සිතමි. යම් කිසි සංවිධානයක් විසින් දිනක් මැදියම් රැහිදී එම කඳවුරට ප්‍රහාරයක් එල්ල කරන ලදී. එදින මධ්‍යම රාත්‍රියේ ඇති වූ ගිනිදැල් පරම්පරෙන් දක්වා ප්‍රදේශයේ දහවල මෙන් ආලෝකවත් කරන්නට සමත් විය. කිලිනොච්චි නගරයට ආසන්නයේ වූ ගම් සියල්ලම නිින්දෙන් අවදි වූහ. හෙලිකොප්ටර් වලින් වට කරමින් ප්‍රහාර එල්ල කරමින් තිබින. ගොයම් කපා අවසන්ව තිබූ කුඹුරවල පය හැපි අපි මැදියම් රැයේ පණ බේරා ගැනීමට පවුල් පිටින් පලා ගියෙමු. කිලිනොච්චි ප්‍රදේශයේ දිකටම ලංකාවේ හමුදාව බලවත්ව ස්ථානගත වීම පටන් ගත්තේය. එහි සිට එළියට පැමිණෙන හමුදාවට සටන්කාමිය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්හ. එම කාලයේදී ඒ නවේ මාර්ගයට ආසන්නයේ වාසය කළ අපේ පවුලට මහා දුක් වේදනාවන්ට මුහුණ දීමට සිදුවිය. හමුදාව එන බවට ආරංචිය සවන්නකුණු වහාම සියල්ල ඒ තැන්වල දමා දුවන්නට පටන් ගන්නෙමු. මත නිවස් වලට ඒමට හැකි වූයේ වෙඩිහන් අතර වී සවස් වූ පසුබයි. ඒ වනතෙක් කුඩා දරුවන්ගේ කුසකිර නිවීම සඳහා වැඩි හිටියෝ මහත් වෙහෙසක් දැරූහ. මෙවැනි අවස්ථාවලදී අපි බොහෝ විට දුවන්නේ පොත්මල්ලත් රැගෙනය. මගේ සීයා නිවසේ ඇති ආහාර ද්‍රව්‍ය සොයාගෙන පැමිණි. ඒ වන විට මම යමක්කමක් තේරෙන වයසේ පසු වූ හේයින් දිගින් දිගට මෙසේ සැලසීමක් නොමැති වීම දිවියම එපා වේ තිබින. හමුදාව ප්‍රථම වතාවට කිලිනොච්චියේ සිට පරන්තන් දක්වා කාලතුවක ප්‍රහාර ආරම්භ කළේය. දිනක් දහවල් මධ්‍යහන වේලාවේ පුංචි සීයා හරකුන්ට වතුර දීම සඳහා කුඹුරු පැත්තට ගොස් සිටියේය. කාලතුවක වෙඩිහඬවල් එකක් දෙකක් ඔහුගේ පැත්තෙන් ඇසෙන්නට විය. ඒ පැත්ත දුමින් මැසී තිබිණි. ගෙදර අය හඬා වැළපීගෙන ඒ පැත්තට දුවගෙන ගිය. එවිට පුංචි සීයා තුවායිල් බඩපැත්ත වසාගෙන අමාරුවෙන් එමින් සිටියේය. කාලතුවක් උණ්ඩේ කැබැල්ලක් ඔහුගේ උදරයේ සිදුරු කර ඇත. එහෙයින් බඩවැල් යම්තාක් දුරකට එළියට පැමිණ තිබිණි. මගේ මාමා සතුව කාර් රථයක් තිබුණු හේයින්
රෝහලට ගෙන යාමට නොහැකි විය. එයට හේතු වූයේ ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් පරන්තන් ප්‍රදේශයේ කැරකෙමින් ප්‍රහාර එල්ල කරමින් තිබීමයි. ඇත්තෙන්ම මම එදින දැඩි ලෙස කෝපයට පත්ව හැඬුවෙමි. මගේ සීයාව ආරක්ෂා කරගත නොහැකි වේදෝයි බියෙන් තැතිගත්ෙමි. එසේ වුවහොත් වහාම සංවිධානයට බැඳෙන බවට තීරණය කළෙමි. ටික වේලාවකට පසුව හෙලිකොප්ටර් එම ප්‍රදේශයෙන් ඉවත්ව ගිය හේයින් ඔහුව රෝහලට රැගෙන ගිය නිසා ජීවිතය බේරා ගැනීමට හැකි විය. මගේ පියා විපතකින් මිය ගිය පසුව අපව අතිදැඩි කළේ මගේ මාමා සහ අම්මාගේ දෙමව්පියන්ය. ඔවුන් කෙරෙහි අපි මහත් සෙනෙහසින් උන්නමු. හමුදාව සහ සන්නද්ධ සංවිධාන අතරේ පරන්තන් හන්දියේ නිතර ගැටුම් ඇතිවන්නට විය. රටට විමුක්තිය උදා කර ගැනීම සඳහා හමුදාව සමග සටන් කළ යුතු බව රැස්වීමවලදී පැවසූ සංවිධානවල අයියලා මේ අයුරුන් තමන්ම ගැටුම් ඇති කරගන්නේ කුමක් නිසාද යන්න මාහට තේරුම් ගත නොහැකි විය. මම දිනපතාම පාසලට යා යුතු වූයේ පරන්තන් හන්දිය පසුකරය. එහිදී මාතෘ දර්ශන වලින් අපට සැනසිලි සහගත අනාගතයක් හිමි වේ යන විශ්වාසය කිසිසේත් මා තුළ ඇති කළේ නැත. ඒ වෙනුවට ජීවිතය පිළිබඳව බියක් සහ අවිශ්වාස සහගත බවක් වර්ධනය වන්නට විය. 1987 දී ඉන්දියානු හමුදාවේ පැමිණීම සිදුවන්නේ මෙවන් සන්දර්භයක් තුළය. ඒ වන විට මම 10 වන පන්තියෙහි ඉගෙන ගනිමින් සිටියෙමි. දැන් සෑම ප්‍රශ්නයක් විසඳතයි වැඩිහිටියෝ කතා බහ කළහ. අනෙක් අය වගේම අපිත් මාර්ගය අයිනට වී අත්සොලවා ඉන්දී හමුදාව පිළිගත්තෙමු. පරන්තන් සහ කරඩි පෝක්කු යන ගම් දෙකට මැදින් උතුරු පළාත් වී පර්යේෂණ ආයතනයට අයත් විශාල ගබඩා සහ සේවක නිවාස ඉන්දී හමුදාවේ කඳවුරක් බවට පත්විය. එතෙක් කල් පාසා නොසිටි බොහෝ භාෂාවලින් ඔහු කතා බහ යෙදුනාහ. නිගු හිස කෙස් සහ රැවුල සහිත පංජාබ් බටයෝද කහ පැහැති මිටි ශරීරය වලින් යුත් ගුර්ඛා බටයෝද පාසල් පෙළ පොත්වල අපි ඉගෙනගත් ඉන්දියාව අපේ දැස් ඉදිරි පිටගෙන ආහ. සයන්ස් සෙන්ටර් නමින් හැඳින්වුණු අපේ පෞද්ගලික පන්ති ආයතනයේ පිහිටා තිබුණේ කරඩි පෝක්කු නම් ස්ථානයෙහිය. ඒට කුමරපුරම් සහ පරන්තන්වල සිට ශිෂ්‍යයෝ රංචු කැසී ගමන් කිරීම සාමාන්‍ය සිදුවීමකි. එහිදී ගෙහණු ළමුන් දුටු විට "ඒයි කෙල්ලේ කසාද බඳමුද?" යයි කියා තවත් මොනවදෝ වෙනත් භාෂාවන්ගෙන් පවසා ඉන්දී හමුදාවේ බටයෝ කෑගසති. එවන් අවස්ථාවල හිස හරවා බැලීමට නොහැකි තරම් බියක් ඇතිවෙයි. කෙටි කලක් පැවති සාමකාමී තත්ත්වයෙන් නැවත කැළඹීමකට පත්විය. විමුක්ති කොට සංවිධානයේ ඉන්දී හමුදාව සමග යුද්ධය ආරම්භ කර ඇති බව බොහෝ දෙනා අතර කතා බහ ඇති වූහ. තරුණ ගෙහණු ළමුන්ට මහත්සේ බියකරු කාලයක් විය. යාපනයේ සමහර තැන්වල තරුණියන්ට ඉන්දී හමුදාව ලිංගික අතවර කරන බවට ජනතාව අතර ප්‍රචලිත විය. කිලිනොච්චියේදී එවැනි සිදුවීම් සිදු වූ අය මම නොදනිමි. එහෙත් මගේ ලොකු අම්මාගේ දුව තම නිවසේ තබාගෙන සිටීම අනාරක්ෂිතය කියා ලොකු තාත්තා රැය කල ඇයව අපේ ගෙදර ගෙනවිත් නතර කළේය. ගෙහණු දරුවන්ව අප ආරක්ෂා කිරීමත් පාසලට සහ පෞද්ගලික පන්තිවලට යැවීමත් වැඩිහිටියන මහත් අරගලයක් විය. ඒ වගේම මම අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙමින් සිටියෙමි. දිනක් පාසල් වේලාවේදී බිහිසුණු අයුරින් වෙඩි ශබ්ද ඇසෙන්නට විය. පරන්තන් ප්‍රදේශයේ වටකර සෝදිසි මෙහෙයුමක් දියත් විය. සිසුන් වන අපි බියෙන් මේසරට රිංගා ගත්තෙමු. ටික වේලාවකින් අපේ පාසල් භූමියට පැමිණි ඉන්දී හමුදාව පන්ති කාමර පීරෙන්නට වූහ. ඔහු අපේ පාසලේ විදුහල්පතිගෙන් කුමක්දෝ විමසා සිට පහර දෙන්න පටන් ගත්හ. අප මහත් ගෞරවයක් දක්වන අපේ විදුහල්පතිතුමා අපේ ඉදිරිපිටම ප්‍රහාරයට ලක්ව තොල් ඉදිමි ලේ කරන තුවාල සහිතව සිටින දර්ශනය දුටු සිදු ශබ්ද නගා හඬන්නට වූහ. ගමේ ජනතාව ගෙහණු සහ පිරිමි වශයෙන් වෙන්ව ටික වේලාවක් අත් ඔසවාගෙන සිටින ලෙස අනකර පාසලේ ක්‍රීඩා පිටියට කැඳවාගෙන ආහ. ඔවුන්ට දනගසා සිටින ලෙසට අනකිරුණි. ඉන්දී හමුදාවට ප්‍රහාර එල්ල කර පලා ගිය විමුක්ති කොටින්න සොයා දියත් කළ එම හමුදා මෙහෙයුම එදින සවස බර තෙක්ම පැවතුණි. දිනපතා පාසලටත්
සවස් කාලයේ අමතර පන්ති වලටත් ගොස් පැමිණීම යනු ගිනි ගොඩක් මැදින් ගමන් කිරීමක් වැනිය. ඉන්දී හමුදාවේ සහායට උන් සමහර දෙමළ තරුණයෝ ගමේ සමහර තරුණයන්ව බලහත්කාරයෙන් අල්ලාගෙන ගොස් පුහුණුව ලබා දෙන බවටත් ආරංචි විය. එයින් අපේ පන්තිවල ඉගෙන ගන්නුවෙන් සිටි ශිෂ්‍යයෝ අධ්‍යාපන අතරමඟ නතර කර අතුරුදහන් වීමට පටන් ගත්හ. නල්ලවට රතුලෙදි කඩක් බැඳගෙන සිට දෙමළ තරුණයෝද ඉන්දී හමුදාව සමග එක්ක මග දිගට වුණහ. ඔවුන්ගේ බැල්ම සහ කියන දේවල් අසන දේවල් දකින විට හිත තුළ කෝපය ගොජ තමයි. එහෙත් ඒවා ඉවසා ඉන්නවා හැර සිසුන් වූ අපට වෙනත් කළ හැකි දෙයක් තිබුණේ නැත. කැලෑවක් තුළ සංගමී සිට ප්‍රහාරන් එල්ල කරන කොටි සංවිධානය කෙරෙහි අසීමිත ගෞරවයක් සහ විශ්වාසයක් ඇතිවිය. මෙම දුක්ගැහැට වලට විසඳුමක් ලබා දිය හැක්කේ ඔවුන්ටම පමණ යන සිහිනය මනසේ ඇතිවිය. නව යවුන් වියෙහි මිහිරි අත්දැකීම් ආශිද මතකයන් මා තුළ තරම් නොමැත. කුමරපුරන් මුරගන් කෝවිලේ පැවැත්වෙන ආනි උත්තර උත්සවයට පාවාඩේ සහ තාවානී ඇඳුම් ඇඳගෙන පාසල් මිතුරියන් සමග ගිය අත්දැකීම්ද එම කාලයේ අතිශය ජනප්‍රිය ගීතයක් වූ රාසාත්ති මනසිල නම් ගීතෙහි තනුව නාදස්වරම් වාදකයා වාදනය කරන විට ඒ කරන්නේ අපගෙන සිතාගෙන හිතමින් හිත ඇතුලේ සෙනාසුණු අත්දැකීම්ද පොඩි කඩවේ අම්මාන් කෝවිලේ පැවැත්වුණු ශාන්තන්ගේ සංගීත කණ්ඩායමෙහි සංගීතය ඇසීමට රාත්‍රියේ ගොස් පසුදින පෞද්ගලික පන්තියේ ගණිත පාඩම් විලාවේදී නිදි කිරා වැටි කෝපයටපත් වූ මරීදාස් මාස්ටර් රෑතිස ශාන්තන්ගේ හදපායන සින්දුවහල් නිදාගන්නද උඹල විටාවේ ජයි බැනවැදී නිදායත්නු සියලු දෙනා පන්තියෙන් එළියට එළවීමත් මිතුරියන් සමග හුවමාරු කරගත් කමල් හසන් රජනිකාන්ත් රඟපෑ චිත්‍රපට විචාරත් පමණි මේ වන විට මතකයේ ඇත්තේ. 1990 වසරේදී ප්‍රේමදාස කොටි සාමකාලයේ ඇතිවීමත් සමග මින්මතු සියලු ප්‍රශ්න විසඳුණු ඇතැයි නැවතත් වැඩිහිටියෝ කතා බහ කරන්නට වූහ. එහෙත් නැවතත් ප්‍රශ්න දිග්ගැස්සුනොත් කොටි සංවිධානයට යන එක තමයි නිවැරදිම තීරණය. යයි පන්ති කාමරයේදී තරුණ තරුණියෝ රහසිගතව කතා වූහ. දුක් වේදනා විඳින අපේ ජනතාව වෙනුවෙන් කුමක් හෝ කළ යුතුයි යන්න මගේ හිතේ දැඩි ලෙස තැන්පත තිබූ නමුත් සංවිධානයට බැඳී අරගලය කළ යුතුයි යනුවෙන් මා සිතා සිටියේ නැත. මගේ අරමුණ වූයේ විශ්වවිද්‍යාලයට ගොස් උසස් අධ්‍යාපනය ලැබීමයි. මම මගේ පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය සංගමයේ ලේකම් තනතුරද ශිෂ්‍ය නායිකා තනතුරද දැරූවෙමි. කුඩා වියේ සිට පාසල් වේදිකාවේ කතා පැවැත්වීම, කවි ගායනය, විවාද මණ්ඩප නාට්‍ය ආදියට සහභාගී වී විදුහල්පති සහ ගුරු බවතුන්ගේ ප්‍රශංසාවට ලක් වුනිමි. එහෙන් මම අපේ පාසලේ අනෙක් පාසල්වලත් ප්‍රකට අයෙක් බවට පත්ව සිටියෙමි. උසස් අධ්‍යාපනයක් ලබා හොඳ රැකියාවක් කරමින් පියා නොමැති මගේ පවුල ආරක්ෂා කරගෙන ඉහළ තත්ත්වයකට පත් විය යුතුයි යන්න හැර වෙනත් සිතුවිලි වලට එවක මගේ හිත ඉඩ දී තිබුණේ නැත. සාමකාමී තත්ත්වයක් පැවති 1990 ගණන් වල කොටි සංවිධානයේ කැලෑවෙන් එළියට පැමිණියේය. මා සමග ඉගෙනගත් සිසුන් බොහෝ දෙනෙක් සංවිධානයට බැඳෙන බව මට ආරංචි විය. ගැහැණු ළමුන් දෙකා දෙන්නා බැගින් අතුරුදහන් වන්නට විය. කාන්තාවන් ඒ වන විටත් සංවිධාන වලට එක්ව කටයුතු කිරීම පිළිබඳව ජනතාව තුළ කතා බහ ඇති විය. යාපනයේදී පුවාසකර දීපිදු තීලිපන්ගේ කාලයේ ක්‍රියාත්මක වූ සුදන්දිර පරිවේහල් නිදහස් කුරුල්ලෝ නම් වූ කාන්තා සංවිධාන පිළිබඳවත් මම දැනගෙන සිටියෙමි. එහෙත් නිලයඳුම් ඇඳගෙන ආයුධ සහිතව සිටින සටන්කාමී සහෝදරියන්ව මුලින්ම දුටුවේ 1990 ගණන් වලදීය. සංවිධාන වලට එක් වූ කාන්තාවන් පිළිබඳ ආරම්භක කාලයේ සමාජය තාමත් අවමාන සහිතව කතා බහ කළත් ක්‍රමයෙන් සටන්කාමී සහෝදරියන්වත් සාමාන්‍ය අයුරින් පිළිගැනීමට පටන් ගත්තේය. පරන්තන් ප්‍රදේශයේ සටන්කාමී සහෝදරියන් අතර සිටි නිවෙස් වලට ගමේ ගැහැණු ළමුන් ගොස් ඔවුන් සමග ආශ්‍රය කරන්නට වූවෝය. එම සහෝදරියන්ද අප මෙන්ම වුවත් ඔවුන්ගේ ගාම්භීර ජීවිතය මා තුළද ආකර්ෂණයක් ඇති කළේය. ඔවුන් සමග මිත්‍රත්වයක් ඇති කර ගැනීමට මම මහත් ඇල්මක් දැක්වූයෙමි. දිනක් මම පාසල් මිතුරියන් සමග ඔවුන්ගේ කඳුරට ගොස් සිටි මොහොතේ
එහි පැමිණ සිටි මගේ නැගණියව දැක මම කම්පණයටපත් වුනිමි. ගෙවල් වල අයට හොරෙන් දෙදෙනාම කිරීමට උත්සාහ කළ නිර්භීත ක්‍රියාව හෙළිවිය. නිවසේ අය සමග මේ පිළිබඳව පවසන්නේ නැති බවට දෙදෙනාම ගිවිසුමකට පැමිණියමු. කොටි සංවිධානයේහි ශිෂ්‍ය අංශයෙහි රැස්වීම අපේ පාසලෙන් නිතර පැවැත්වින. ඔබලා සියලු දෙනාම අඩගල කරන්න සංවිධානයට බැඳින්න අවශ්‍ය නැහැ. ශිෂ්‍ය සංවිධානයට බැඳිලා ඔබගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරේම අරගලය සඳහා සහයෝගය දක්වන්නත් පුළුවන්. යයි අදහස ඉදිරිපත් කරමින් ශිෂ්‍ය සංවිධානය පිහිටුවීය. අපේ පාසලේ ශිෂ්‍ය සංවිධානයේ නායිකා ලෙස මව තෝරා පත් කරගත්තේය. ප්‍රේමදාස ආණ්ඩුව සමග වූ කොටි සංවිධානයේ සාම්‍ය බිඳවැටීමින් පැවතියේ මෙම වකවානුවේදීය. ජනතාව නැගිටීමේ වැඩසටහන් සහ ශිෂ්‍ය පෙළපාලි බොහෝ ලෙසින් සංවිධානය කෙරුණි. අපේ පාසලේ සිසුහුද ඒවාට සම්බන්ධ වූ අතර අපි මහත් උද්‍යෝගයෙන් සහභාගී වී උද්ඝෝෂණය කළෙමු. ශිෂ්‍ය බලවේගයේ මහා බලවත් බලවේගයේ පෑන්තරන අත්වකුතරන අත්බඩපත් නොකරුණු යන සටන් පාට අපේ හැඟීම් උත්සන්න කිරීමට සමත් විය. ශිෂ්‍ය සංවිධාන නියෝජිතයන් වශයෙන් අපි විමුක්ත කොට සංවිධානයේ සියලුම මහජන රැස්වීම් වලටත් මහජන නැගිටීම් වැඩසටහන් වලටත් සහභාගී වූයෙමු. එම කාලය තුළ නිකුත් වූ සංවිධානයේ විමුක්ති ගී වූ ඉන්දමන් එංගලින් සොන්දමන් මේ බිම අපට බෙඋරුම 90 දශකයේ අගභාගයේදී නැවතත් ලංකා හමුදාව සහ කොටි අතර යුද්ධය ආරම්භ විය. කොක්කාවේ සහ මානකොළඹ වෙන හමුදා කඳවුරු ප්‍රහාරයට ලක් වූ අතර යාපනයේ කොටුවේ කොඩි එසවිය. කොටින්ගේ මෙම ප්‍රහාරක ජයග්‍රහණ ජනතාවගෙන් විශාල අනුග්‍රහයක් කොටි සංවිධානයට ලැබීමට හේතු විය. ජයග්‍රාහී වීරයන් ලෙස සංවිධානය සටන්කාමින් ප්‍රශංසාවට ලක් විය. එම කාලය තුළ නිකුත් වූ සංවිධාන විමුක්ති ගී වූ ඉන්දමන් එංගලින් සොන්දමන් මේ බිම අපට උරුම බිමයි. එදිරි කලින් පාසරයෙන් තේඩි ජෝකිරෝමි සතුරු කඳවුරු සොයාගෙන යමු යනාදී ගීත තරුණ තරුණයන්ගේ හැඟීම් අවදි කිරීමට සමත් විය. සංවිධානය වෙත තරුණ තරුණයන් ඇදී ගිය දහස් ගණනින්නේ 1991 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පැවැත්වීමට හැකි වාතාවරණයක් නොමැති බව පවසා කල් දැම්මේය. එම වසරේ 7 වෙනි මාසයේදී අලිමංකඩ හමුදා කඳවුරට කොටි සංවිධානයේ මුහුදින් සහ ගොඩබිමින් ප්‍රහාර ආරම්භ කර තිබිණි. පරන්තන් ප්‍රදේශයේ ජනතාව සියලු දෙනා අවතන්ව ගියෙන් අපේ පවුල්වල අද නිවස අතහැර ධර්මපුර වෙත ගියෝය. ශිෂ්‍ය ව්‍යාපාරයේ මාර්ගයෙන් කොටින් විසින් බොහෝ පසුබිම් වැඩ කරගෙන යන ලදී. ජනතාවගෙන් වියලි ආහාර ද්‍රව්‍ය රැස් කිරීම, තුවාල සටන් කාමීන්ට උවටන් කිරීම, මව්පියන් වෙත බාර දීමට නොහැකිව පවතින මියගිය සටන් කාමීන්ගේ මෘතදේහ සඳහා මල් මාල බැලීම ආදී වශයෙන් විවිධ වැඩ කටයුතු සිසුන් වෙත පැවරෙන අපගේ පාසලේ තූර්යවාදක කණ්ඩායමේ නායිකා ලෙස මමද කටයුතු කළෙමි. මියගිය කොටි සමාජිකයන්ට අවසන් ගෞරව දැක්වීමේදී සංගීත සැපීම සඳහා අපගේ තූර්යවාදක කණ්ඩායම කැඳවාගෙන ගියේය. සුසාන භූමියට කාන්තාවන් නොයම සාමාන්‍ය සම්ප්‍රදායකි. එහෙත් අපි මියගිය සටන්කාමියන්ගේ සුසාන භූමි වලට ගියමු. අරගලයේදී මියගිය වෙනත් දිස්ත්‍රික්ක වලට අයත් සටන්කාමියන්ගේ මල සිරුර වලට ගිනි දල්වන ලද්දේ සහෝදර සටන්කාමියන් විසිනි. එම දර්ශන මගේ සිත තුළ දැඩි කම්පනයක් ඇති කිරීමට හේතු විය. ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව දිනපතා සේගණනින් තරුණ තරුණියන් ජීවිත පූජා කරව සිටි තත්ත්වයක් යටතේ හුදෙක් ප්‍රේක්ෂකයෙක් ලෙස සිටීම මා තුළ වැරදි හැඟීමක් ඇතිව තිබිණි. තවදුරටත් ඉගෙන ගැනීමට හැකි පරිසරයක් උදා වනු ඇතැයි මම නොසිතුවෙමි. දිවාරය මා තුළ දර්ශන මගේ මානස ආක්‍රමණය කරමින් තිබිණි. පවුලකින් එක් අයෙක් හෝ අරගලයට එක් වූහොත් ඉතිරි සහෝදර සහෝදරයන්ට හෝ සැනසීමේ ජීවත් විය හැකි යනුවෙන් විශ්වාස කෙලිමි. මගේ බාල සහෝදර සහෝදරියන් අරගලයට ගොස් මෙවැනි මරණයක් ඔවුන්ට අත්වෙනුවට වෙනුවට මම අරගලයට එක්වීම නිවැරදි යන තීරණයට එළඹෙමි. මෙම විපතෙහිදී
අනික් අයගෙන් උපදෙස් ලබාගත යුත්තේ මම කිසිසේත්ම සිතුවෙමි. අම්මාගෙන් සහ සහෝදර සහෝදරයන් වෙන්වීම මහත් තරුණ වේදනාවක් විය. නැවත ජීවිතයේදී ඔවුන් හමු විය නොහැකින සිතුවිල්ල මා තුළ ඇතිවිය. සවස පන්තියට යන බවට අම්මාට බොරුවක් කියා මම මගේ යතුරු පැදිය රැගෙන පිටත් වූයෙමි. කිරිනොච්චේ කනකපුර පිහිටි සටන්කාමී සහෝදරයන්ගේ කන්දරට ගිය මම මාව සංවිධානයට එක් කර ගන්නා මෙන් ඉල්ලා සිටියෙමි. ඒ වන විට මාමෙන් සංවිධානයට බැඳුණු 100කට අධික ගැහැණු ළමෝ අඹගස්සට වාඩි වී උන්හ. ඔව්ව පුහුණුව පිණිස සංඝ පිටිය පාරෙන් යාපනයට පිටත් කිරීමට කටයුතු සූදානම් කර තිබින. මම පැනදගෙන සිටි කරාමු ජෝඩුව සහ ඔරලෝසුව කලවා බාරකරුවට දුන්නෙමි. ඒවා ඔව්ව අම්මා වෙත බාර දෙන බව පැවසූහ. කෙටි ලිපියකුත් අම්මා වෙත ලියා බාර දී මම නවක සටන්කාමී කණ්ඩායමකට එක් වූයෙමි. ඒ අනුව 1991 ජූලි 29 වන දින මම විමුක්ති කොට සංවිධානයේ සටන්කාමී සමාජිකාවක් බවට පත් වුනිමි. එවක පැවති වාතාවරණය තුළ වෙනත් කිසිම විකල්පයක් තේරීමක් තිබුණු බවක් මා දැන සිටියේ නැත. මගේ ජීවිතයේ නිවැරදි තීරණයක් ගත්තේ මම විශ්වාස කෙලිමි. අපේ වැඩිහිටි දේශපාලන නායකයන් වේදිකාවේදී සිදු කළ ප්‍රකාශයන්ට තරුණ පරම්පරාවේ ජීවිත යුද්ධ නම් යාගින්නට බිලිවෙමින් තිබින දහස් ගණනක තරුණ පරපුරක් එම ගින්දර තුළ ආවේශයකින් ගමන් කරමින් සිටියෝය. ලෝවට සැරිය සමග ඉන්න අප සමග පොත් කියවන්න. අපගේ චැනලයට සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනේ ක්ලික් කරන්න. ඔබගේ අදහස් සහ යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න.